හරි මම කතා කරන්නේ 11 වෙනි පාස් එකක කැල්සියම් නයිට්‍රේට් ඝන ඩෙසිමීටර් 0.5ක් වෙනවා. කැල්සියම් නයිට්‍රේට් ජලීය ද්‍රව්‍ය ඝන ඩෙසිමීටර් 0.5. මෙන්න මේ ඝන ඩෙසිමීටර් 0.5 ගත්තාම මේ ඝන ඩෙසිමීටර් 0.5 තුල කැල්සියම් නයිට්‍රේට් ඝන ඩෙසිමීටර් 0.5 තුල කැල්සියම් අයන කොච්චරද කියලාද 20 මිලිග්‍රෑම් කියනවා. මිලිග්‍රෑම් 20ක් කියනවා. ද්‍රාවණයේ නයිට්‍රේට් අයන සාන්ද්‍රණය මවුල ඝන ඩෙසිමීටරට වලින් එන්නේ. එහෙනම් මේක අහනවා අපේ මහන්නේ NO3- සාන්ද්‍රණය මොකෙන්ද අහන්නේ මවුල ඝන ඩෙසිමීටර. දැන් කැල්සියම් නයිට්‍රේට් ගත්තන් පස්සේ කැල්සියම් නයිට්‍රේට් ජලය තුළදී වියෝජනය වෙනවා කැල්සියම් 2+ ධන 2යි NO3- ජලීය බවට පරිවර්තනය වෙනවා. එතකොට මෙයාගේ එක මවුලයක් ගත්තොත් මෙයාගේ මවුල එකකුයි මෙයාගේ මවුල දෙකකුයි හැදෙනවා. ඔකනේ වෙන්නේ. එතකොට අපිට මේක දීලා තියෙනවා කැල්සියම් අයන සාන්ද්‍රණය දීලා තියෙන ද්‍රාවණය. ද්‍රාවණයේ කැල්සියම් අයන මවුල දීලා තියෙනවා. මිලිග්‍රෑම් ගාන 20යි. එහෙනම් අපි බලන්න පුළුවන් කැල්සියම් වල කැල්සියම් අයන වල ස්කන්ධය සමානයි 20 වැඩි කිරීම 10^3 ග්‍රෑම්. දැන් අපිට මෙතනින් හොයාගන්න පුළුවන් කැල්සියම් අයන වල මවුල ගන්න. අතන කැල්සියම් අයනයේ කිව්වහම ගැටලුවක් ඇති කරගන්න එපා. අයනයේ මවුල ස්කන්ධයයි මූලචාරී ස්කන්ධය අතර ලොකු වෙනසක් නැහැ. මොකද ඉලෙක්ට්‍රෝන ස්කන්ධය අපිට නොසලකා හරින්න පුළුවන්. ඒ නිසා කැල්සියම් අයන වල මවුල සංඛ්‍යාව ගන්න පුළුවන් 20 වැඩි කිරීම 10^3 ග්‍රෑම්. මේක බෙදෙනවා කැල්සියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය. දීලා දෙනවා කැල්සියම් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 40. එහෙනම් මේක බෙදෙනවා 40යි ග්‍රෑම් මවුලයක. මේක නම් කොච්චරද? 0.5 වැඩි කිරීම 10^3 මවුල. මෙච්චර මවුල ගණනක් තියෙන කොච්චර පරිමාවකද? ඝන ඩෙසිමීටර් 0.5 නම් කැල්සියම් වල සාන්ද්‍රණය හොයන්න පුළුවන්. කැල්සියම් 2+ වල සාන්ද්‍රණය හොයන්න පුළුවන් මේ ඝන ඩෙසිමීටරය තුළ. අපිට හොයාගන්න පුළුවන් කොච්චරද? 0.5යි ඝන ඩෙසිමීටර් වල තමයි 0.5 වැඩි කිරීම 10^3ක් මවුල තියෙන්නේ. එහෙනම් එයාගේ සාන්ද්‍රණය නම් කොච්චරයිද? කැපිලා යනවා 1යි මවුල ඝන ඩෙසිමීටර්. හරි නේද? එක වැඩි කිරීම 10^3යි. එක වැඩි කිරීම 10^3යි. මේක කැපිලා ගියා 10^3 ඉතුරු වෙනවා. එක වැඩි කිරීම 10^3යි මවුල ඝන ඩෙසිමීටර. ඒතර කැල්සියම් වල සාන්ද්‍රණය අපි හොයනවා. ඒ කියන්නේ මේ කොච්චරද? ඝන ඩෙසිමීටරයක කැල්සියම් වල සාන්ද්‍රණය ඒක. එහෙනම් නයිට්‍රේට් වල සාන්ද්‍රණය කොච්චරක් වෙන්න ඕනද? ඔයගොල්ලෝ දන්නවා මෙයාගේ ස්ටොයිකියුටි එක මවුලයට එයාගේ දෙකක් තියෙන්නේ. එහෙනම් එක මවුලයක දෙකක් අනුපාතය තියෙන නිසා කැල්සියම් ලැබෙන අයන සාන්ද්‍රණය වගේ දෙගුණයක් තියෙනවා නයිට්‍රේට් අයන සාන්ද්‍රණය. මොකක් වෙනවද? නයිට්‍රේට් අයන සාන්ද්‍රණය කොච්චරක් වෙනවද? NO3- ජලීය සාන්ද්‍රණය සමානයි ඒ වගේ දෙගුණයක්. එහෙනම් දෙක වැඩි කිරීම 10^3යි මවුල ඝන ඩෙසිමීටර. උත්තරයක් කියනවාද එහෙම? දෙක වැඩි කිරීම 10^3යි මවුල ඝන ඩෙසිමීටර. අපේ මහන්නේ එකනේ. හරිනේ. මේක ගොඩක් අමාරුයි. මේක මෙහෙම මේ MCQ එකේ මේක මෙහෙම ලියන්න ඕනේ නැහැ. මම මේ හැදුවේ පැහැදිලි කරන්න. මේක ලියන්න මේව කරනවා මොකද්ද කරන්න වෙන්නේ? මෙතන කැල්සියම් අයන 20 මිලිග්‍රෑම් කියලා මේ කෙලින්ම මවුල කරන්න මෙතන මවුල කරන්න මෙතන මවුල එක දෙකනේ මෙතෙන්ට ගන්න. එච්චරයි. මේවා මුකුත් ලියන්න අවශ්‍ය නැහැ MCQ එකේදී. හරි. ඔයගොල්ලන්ට මේකේ ගැටලුවක් තියෙනවද? නැහැ නේද? හරි. හරි වෙන ගැටලුවක් නැහැ නේද කියන්නේ? හරි මම ඊළඟ ප්‍රශ්නෙට යනවා එහෙනම් ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ 14 වෙනි ප්‍රශ්නේ. මේක විගත ක්‍රියේටිවිටි කවි කියලා නම් මේ නැහැ අපි කතා කරන්නේ හයිඩ්‍රජන් කියනවා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ජලීය ද්‍රාවණයකින් ඝන ඩෙසිමීටරයක් සම්පූර්ණ විඝටනය වන පරිදි රත් කරන ලදී. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ද්‍රාවණයක් කියනවා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ද්‍රාවණයේ ඝන ඩෙසිමීටරයක් සම්පූර්ණයෙන් විඝටනය වන පරිදි. එක ඝන ඩෙසිමීටරයක් ගන්නවා මෙයා සම්පූර්ණයෙන් විඝටනය වෙන විදිහට රත් කරනවා. මෙයා විඝටනය වෙන්නේ මොනවා බවටද? ජලය සහ O2 බවට.
දැන් ඔයගොල්ලෝ දන්නවා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ප්‍රතික්‍රියා කරනකොට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියලා කියන ඔක්සිකරණයක් වෙනවා ඔක්සිහරණයක් වෙනවා. කියන්නේ ඔක්සිකාරකයක් සහ ඔක්සිහාරකයක් විදිහට දෙවිදිහට ක්‍රියා කරන්න පුළුවන්. හැබැයි මෙයා රත් වෙනකොට මෙයා ප්‍රයෝජන වෙන්නේ ජලය සහ O2 බව තමයි විඝටනය වෙන්නේ. ඒතර මේ විදිහට විඝටනය වෙනවලු. එවිට පිට වූ ඔක්සිජන් පරිමාව සම්මත උෂ්ණත්ව පීඩනයේදී 8යි ඝන ඩෙසිමීටර්. මෙයාගේ ඝන ඩෙසිමීටර් 8ක් පිට වෙනවා. 8යි ඝන ඩෙසිමීටර්. මෙතන ප්‍රමාණයක් කියලා වෙලා යනවා. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ද්‍රාවණයේ සාන්ද්‍රය අපේ ගන්නවා. මෙයාගේ සාන්ද්‍රය. මේවා හදන්න පුළුවන් කෙටියෙන් හදාගන්න. මොකද කියන්නේ මේ ඕන එකට හරියන්න ඔයගොල්ලෝ මේක කෙටි ක්‍රම මේවා කරගන්න. මේක කරන්න වෙන්නේ මොකද්ද? අපි දන්නවා මෙයාගේ ඝන ඩෙසිමීටරයක් නේ ගන්නේ. ඝන ඩෙසිමීටරයක් ගන්නවා. හැබැයි ඝන ඩෙසිමීටරේ තනික හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් නෙමෙයි තියෙන්නේ. ජලයක් එකතු වෙලා තියෙන්නේ. ඒ නිසා මෙයාගේ අපි බලනවා ඝන ඩෙසිමීටර පිට වෙලා තියෙන O2 පරිමාව ඝන ඩෙසිමීටර 8යි කියලා කියනවා. හරි. ඔකොරොම ඉස්සරහ සමීකරණ මොකක් කරන්නද? තුලිත කරන්න ඕනේ. මොකක් කරන්න වෙන්නේ? දැන් ඔයගොල්ලෝ මේක ඔයගොල්ලෝ වැරද්ද විභාගෙට එහෙම ඇවිල්ලා කිව්වොත් මොකද වෙන්නේ? මේ අපි පුරුදු වෙලා නැහැ ඔක්සිජන් උත්සාහ කරනකොට. ඒකට පුරුදු වෙන්න වෙන්නේ. මෙයාගේ ඉන්න දෙකයි ඔක්සිජන් ඔක්සිජන් පරමාණුක මෙයාගේ එක ඔක්සිජන් පරමාණු දෙක කරගෙන දෙකයි. මෙයාගේ ඔක්සිජන් පරමාණු දෙක කරගෙන හතරයි. මෙයාගේ ඔක්සිජන් පරමාණු දෙකක එකක් විදිහට මෙයාගේ ඔක්සිජන් අංක ටික අපි බලාගන්නවා. බලාගත්තන් පස්සේ මෙතන ඍණ දෙකේ ඉඳලා ඍණ 4 වෙනස් ඉලෙක්ට්‍රෝන දෙකයි. මෙතන ඍණ දෙකේ ඉඳලා බිඳුව වෙනස් ඉලෙක්ට්‍රෝන දෙකයි. ඉතින් දෙන්නගේම වෙනස් වෙන්නේ ඉලෙක්ට්‍රෝන ගාන සමානයි. දෙකයි. ඒ නිසා මම මොකද කරන්නේ? මට ආපහු මෙතන මම මොකද කරන්නේ? මෙතෙන්ට දැන් මෙතන ඔක්සිජන් පරමාණු එකයි තියෙන්නේ. ඒක දෙකක් වෙන මොකද කරන්නේ? දෙකෙන් ගුණ කරනවා. ඊළඟට උඩ සමීකරණය බලන්න. මෙතන ඔක්සිජන් පරමාණු ඔක්කොම තියෙනවා දෙකක්. මෙතන ඔක්සිජන් පරමාණු දෙකක් තියෙනවා. ඒ දෙකම ගන්න මම මොකද කරන්නේ? මෙතෙන් දෙකක්. පැහැදිලිද? මොකද මම මුලින් දෙකක් නොදාලීවේ පස්සේ තුලිත වෙනකොට ඔක එන නිසා. හරි. දැන් සමීකරණය තුලිතයි. දැන් බලන්න මෙයාගේ පිට වෙනවා කියලා කියනවා ඝන ඩෙසිමීටර් 8ක්. ඔයගොල්ලෝ දන්නවා මේකේ දීලා තියෙනවා O2 මවුලයක සම්මත උෂ්ණත්ව පීඩනයේදී ගන්නා පරිමාව 22.4ක්. එහෙනම් මෙයාගේ මවුල සංඛ්‍යාව හොයාගන්න පුළුවන්. එහෙම ලියන්න ඕනේ නැහැ. O2 මවුල සංඛ්‍යාව හොයාගන්නේ මෙයාගේ පරිමාව බෙදීම 8ක් ඝන ඩෙසිමීටර බෙදීම 22.4යි මවුල ඝන ඩෙසිමීටරයට. මේකෙන් බෙදුවා ඔය ගාන එනවා. ඒතර O2 මවුල ගාන දානවා. එහෙනම් O2 මවුල ගාන මෙතන දානවා නම් අපිට හදා ගන්න පුළුවන් පිට වෙච්ච O2 මවුල ගාන දානවා. මේ ද්‍රාවණය තුල තියෙන මේ ද්‍රාවණයේ ඝන ඩෙසිමීටරයක් ගත්තා කියන්නේ මේ ද්‍රාවණයේ ඝන ඩෙසිමීටරයක් ගත්තාම මේ ද්‍රාවණ ඝන ඩෙසිමීටරය තුල තියෙන මුළු හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මවුල ගාන ගන්න පුළුවන්. එහෙනම් H2O2 මුළු මවුල කොතරම්ද සමානයි මේ මවුල ගාන වගේ දෙගුණයක් මෙතන තියෙනවා. ඇයි මෙයාගේ දෙකකින් මෙයාගේ එකයි හදන්නේ නම් ඒ වගේ දෙගුණයක් තියෙනවා නම් දෙක වැඩි කිරීම 8 බෙදීම 22.4යි මවුල. මෙච්චර ප්‍රමාණයක් තියෙනවා මවුල. එහෙනම් මේ සාන්ද්‍රණය කියලා කියන්නේ මොකද්ද? ඝන ඩෙසිමීටර එක තමයි මෙච්චර මවුල ගන්නක් තියෙන්නේ. අපෙන් අහන්නේ සාන්ද්‍රණය නම් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල සාන්ද්‍රණය. මෙයාගේ දෙන්නුම ලියන්න පුළුවන්. එහෙනම් ඝන ඩෙසිමීටර එක ලියන්නේ තියෙනවා. H2O2 සාන්ද්‍රණය. ජලීය H2O2 වල සාන්ද්‍රණය කියලා කියන්නේ මෙයාගේ දෙන්නුම 16 බෙදීම 22.4යි මවුල ඝන ඩෙසිමීටර. උත්තරේ ඒකේ තියෙන්නේ එතකොට 16 බෙදීම 22.4 දශම 7යි එකක් කියලා එන්නේ නේ. උත්තරේ වෙනස් වෙනවා නම් කියන්නේ දශම 7යි එකයි. 0.71යි මවුල ඝන ඩෙසිමීටර කියලා තියෙනවා. මේවා ලියන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ට උඩින් මෙතනම හදන්න පුළුවන්. මෙතන මවුල ගාන ගත්තා. හදලා දැම්මායි වෙන කරන්න ඕනේ නැහැ. හරි. මම ඊළඟ ගානට යනවා 15 වෙනි ගාන. හරි. කියලා මොකද්ද? තරංගායාමයේ නැනෝමීටර් මම මේක කරා මම හිතන්නේ. කරානේ. මේක කරා ඒ නිසා මම අපෝ මේක කරන්නේ නැහැ. මේක අමාරු නෑ මොකද පළවෙනි පාඩමේ ගානක් නිසා මම මේක කරා. හරි. හරි ඔයගොල්ලෝ 16 වෙනි ගාන බලන්න 16. 16 කියලා කියන්නේ අපි ඉස්සෙල්ලා හදපු ගානක් වගේම තමයි මේක හදන්න දෙයක් නෑ ඉතින් ඇත්තට. මොකද කියන්නේ? නයිට්‍රජන් 16 වෙනි එක නයිට්‍රජන්හි වායුමය හයිඩ්‍රයිඩයක්. වායුමය හයිඩ්‍රයිඩයක් කියලා කියන්නේ
नाइट्रोजन වායුවේ හයිඩ්‍රේට් එකක් තියෙනවා NH කියලා. මේක සූත්‍රය දීලා නැහැ. NHP කියලා දීලා තියෙනවා. NHP. ඔය විදිහට සූත්‍රය දීලා තියෙනවා. හරි. NHP කියලා කියන වායුවේ හයිඩ්‍රේට් කියනවලු. ඝන සෙන්ටිමීටර් 20ක්. මෙයාගේ ඝන සෙන්ටිමීටර් 20ක් ගන්නවා. ඒක මොකද කරන්නේ? වැඩිපුර O2 දහනය කරනවා. වැඩිපුර O2 දහනය කරනවා. N2 ඝන සෙන්ටිමීටර් 10ක් සහ ජල වාෂ්ප ඝන සෙන්ටිමීටර් 30ක්. N2 හදනවලු ඝන සෙන්ටිමීටර් 10යි. ජල වාෂ්ප හදනවලු ඝන සෙන්ටිමීටර් 30යි. මේක වාෂ්ප නිසා මම මේ ඝන සෙන්ටිමීටර් කන දැන්නේ. ජල වාෂ්ප ඝන සෙන්ටිමීටර් 30ක් ලබා දෙනවා. වායුවේ හයිඩ්‍රේට් අණුක සූත්‍රයේ වලියේ. හරි. ඔයගොල්ලෝ මම කියව මොකද්ද? මේගොල්ලෝගේ පරිමාණුපාතය සහ මවුල අනුපාතය සමානයි කියලා ගන්න පුළුවන් කියලා. කියන්නේ කාගේ හරි කෙනෙක් ප්‍රතික්‍රියා කරනකොට වායුවේ ප්‍රතික්‍රියාවක් නම් වෙන්නේ ඒ වායුවේ ප්‍රතික්‍රියාවක් තුළදී පරිමාණුපාතය සහ මවුල අනුපාතය සමානයි. දැන් මේගොල්ලෝගේ පරිමාණුපාතය 2ට 1ට 3යි. ඔක මවුල අනුපාතය ගත්තොත් මෙයාගේ මවුල 2ක් එක්ක මෙයාගේ මවුල 1ක් සහ මෙයාගේ මවුල 3ක් විදිහට අපිට ගන්න පුළුවන්. හරි. මම බැලුවා මෙතන හැදෙන එකම වායුවේ ඵලයේ N2 මම අනුපාතය ගන්නවා. මෙයාගේ නම් 2ට 1ට 3 කියලා ගන්න පුළුවන්. ඔක්සිජන් එකේ ගන්න බෑ. ඔක්සිජන් එකෙන් ප්‍රතික්‍රියා කරන එකනේ. අපේ අන්තිමට අහන්නේ වායුවේ හයිඩ්‍රේට් සූත්‍රය. එහෙනම් මෙතන නයිට්‍රජන් දෙකක් තියෙනවා. ඒ නිසා මේ පැත්තේ මෙතන තියෙන නයිට්‍රජන් පරිමාව එක මවුල ගන්න වගේ දෙකක් මෙතන නයිට්‍රජන් තියෙනවා. මෙතන මේ පැත්තේ නයිට්‍රජන් 30ක් තියෙනවද? මෙතන දෙකක් තියෙනවා. මේ පැත්තේ වගේ දෙගුණයක් තියෙනවා. එහෙනම් ඒක හතරක් තියෙනවා. H2O තුනක් තියෙනවනේ. H2O තුනක් තියෙනවා කියලා කියන්නේ H2O මවුල එකක් ඇතුලේ හයිඩ්‍රජන් පරමාණු මවුල දෙකක් තියෙනවා. දැන් මෙතන තියෙනවා H2O මවුල තුනක් තියෙනවා. H2O මවුල තුනක් ඇතුලේ හයිඩ්‍රජන් පරමාණු මවුල 6ක් තියෙනවා. එකක 2යි නම් 3ක. ඒනවා මේ පැත්තේ හයිඩ්‍රජන් පරමාණු මවුල 6ක් තියෙනවා. ඒ නිසා මේ පැත්තේ හයිඩ්‍රජන් පරමාණු මවුල 6ක් වෙනවා. H වල 6ක් තියෙනවා. ඔක තමයි තියෙන්නේ. එතකොට මේ මම ගත්තේ මෙයාගේ මම මේක ගත්තේ නෑ මේක සැලකුවේ නෑ මේ කන්සෙප්ට් 20 කියන එක සැලකුවේ නෑ නමුත් මෙයා ගත්තාම මෙයාගේ පරමාණු මෙයාගේ ගත්තාම මෙයාගේ නයිට්‍රජන් පරමාණු මෙතන තියෙන ගාන ගත්තාම මෙතන එකයි මාරු නෑ මේක විතරක් මාරු කරලා හරි ආයි මම කියන්න මෙතන මේ ප්‍රතික්‍රියාව වුණාට පස්සේ මෙතන මවුල අනුපාත පරිමාණුපාත සමානයි මවුල අනුපාත ඔය විදිහට මට දාගන්න පුළුවන් ඒ වෙලාවේ මෙතන නයිට්‍රජන් ඝන සෙන්ටිමීටර් ඒ කියන්නේ මෙතන මෙයාට එයාගේ අනුපාතය 1ට 2යි. එහෙනම් මෙතන නයිට්‍රජන් තියෙනවා දෙකක් තියෙනවා. එහෙනම් මෙතන නයිට්‍රජන් දෙකක් තියෙනවා කියලා කියන්නේ මේ පැත්තේ නයිට්‍රජන් දෙකක් තියෙනවා. මම මේක සලකන්නේ නැහැ. මේ අනුපාතය සලකන්නේ නැහැ. ඒ කියන්නේ මේ පැත්තේ නයිට්‍රජන් තමයි මේක අනුපාතය සලකන්නේ. මෙතන නයිට්‍රජන් දෙකක් තියෙනවා කියලා කියන්නේ මෙතනත් නයිට්‍රජන් ඒ වගේ දෙගුණයක් තියෙනවා. එහෙනම් නයිට්‍රජන් මේ පැත්තේ තියෙන්න ඕනේ දෙකක් තියෙනවා. ඊට පස්සේ මෙතන හයිඩ්‍රජන් තියෙනවා තුනක් තියෙනවා. 3 වරක් 2 6යි. හයිඩ්‍රජන් මෙතන 6ක් තියෙනවා. මෙතන 6ක් තියෙනකොට මේ පැත්තේ හයිඩ්‍රජන් 6ක් තියෙනවා. හැබැයි මෙතන තියෙන්නේ මේගොල්ලෝගේ තියෙන මවුල ගාන වගේ දෙගුණයක් මවුල මේ පැත්තේ හැදෙන්න ඕනේ. ඒක මමගේ මේ ගත්තේ පරමාණු ගත්තොත් මේ ගාන තියෙන්න ඕනේ කියලා. හැබැයි මේකේ මවුල ගාන ගත්තොත් එතන අනුපාතය දෙකයි. ඒ නිසා මේගොල්ලෝගේ මවුල දෙකක් තියෙනවා මේ සමගින මවුල දෙකක් තියෙන නම් මේක දෙක වාරයක් NH3 වෙන්න ඕනේ. ඊළඟ මම 20 වෙනි ප්‍රශ්නෙට යනවා. ඒක ටිකක් වෙනස් ප්‍රශ්නයක්. වෙනස් කියලා කියන්නේ පරිණියම තමයි. 20 වෙනි ප්‍රශ්නේ කියනවා ෆෙරික් ඔක්සයිඩ් සහ ෆෙරස් ඔක්සයිඩ් දෙන්න ඉන්නවා. ෆෙරික් ඔක්සයිඩ් Fe2O3 සහ FeO කියන දෙන්න ඉන්නවා. ඒ දෙන්න ඉඳලා 72ක් යකට තියෙනවා. මේ මේගොල්ලන්ගේ මිශ්‍රණයේ 72ක් යකට තියෙනවා. 72ක් යකට තියෙනවා. මෙම මිශ්‍රණයේ ග්‍රෑම් එකක තියෙන Fe2O3 ස්කන්ධය. මේගොල්ලෝ දෙන්නගේ ගණනාව කොතරම්ද? ග්‍රෑම් එකක්. ඒකේ Fe2O3 ස්කන්ධය. දැන් මේකේ ගන්න දත්තේ මොකද්ද? මේ සංයෝග දෙන්නක් ඉන්න තැන
මිශ්‍රණයක් කියලා. මේ මිශ්‍රණයෙන් 72%ක්ම තියෙන්නේ යකඩ. ඒක 72%ක් යකඩ තියෙන්නේ. අපෙන් අහනවා එයාගේ ග්‍රෑම් එකක තියෙන Fe2O3 කියන ස්කන්ධය. හරි. මම මෙහෙම ගන්නවා කියන්නේ. මෙයාගේ ග්‍රෑම් එකක් ගන්නවා. මේ ග්‍රෑම් එක ඇතුලේ මේ දෙනාගේ ස්කන්ධයේ ග්‍රෑම් එකයි ඒ ග්‍රෑම් එක ඇතුලේ Fe2O3 වල ස්කන්ධය. මම ගන්නවා ග්‍රෑම් x කියලා ගන්නවා. මෙයාගේ ස්කන්ධේ ග්‍රෑම් x කියලා ගන්නවා. මට මේක ලියන්න පුළුවන් යකඩ ඒ කියන්නේ යකඩ ප්‍රතිශතය 72යි කියලා කියන. ඒතකොට යකඩ ප්‍රතිශතය 72යි කියලා කිව්වන් පස්සේ මට කියන්න පුළුවන් යකඩ ප්‍රතිශතය 72යි කියලා කියන්නේ මෙයාගෙන් ලැබෙන යකඩ සහ මෙයාගෙන් ලැබෙන යකඩ කියලා දෙකේම එකතුව. ඒතකොට මේ දෙන්නගේ ස්කන්ධේ ග්‍රෑම් එකයි. ප්‍රතිශතය වෙනස් වෙන්නේ නැහැ. දෙන්නගේ ස්කන්ධ මුළු විසහනේ වෙනස් වුණාට ප්‍රතිශත වෙනස් වෙන්නේ නැහැ. ඒතකොට මම ගන්නවා මට කියන්න පුළුවන් යකඩ ප්‍රතිශතය කියලා කියන්නේ යකඩ ස්කන්ධයේ බෙදීම මුළු ස්කන්ධය කියලා ගන්න පුළුවන්. එතකොට මේ ඉන්නේ මුළු කියන්නේ මෙයාගේ අපි හිතනවා මෙයාගේ 20 වෙනි ප්‍රශ්නේ කියනවා ෆෙරික් ඔක්සයිඩ් සහ ෆෙරස් ඔක්සයිඩ් දෙන්න ඉන්නවා. ෆෙරික් ඔක්සයිඩ් Fe2O3 සහ FeO කියන දෙන්න ඉන්නවා. ඒ දෙන්න ඉඳලා 72ක් යකඩ තියෙනවා. මේගොල්ලන්ගේ මිශ්‍රණයේ 72ක් යකඩ තියෙනවා. 72ක් යකඩ තියෙනවා. මෙම මිශ්‍රණයේ ග්‍රෑම් එකක තියෙන Fe2O3 ස්කන්ධය. මේගොල්ලෝ දෙන්නගේ ගණනාව කොතරම්ද? ග්‍රෑම් එකක්. ඒකේ Fe2O3 ස්කන්ධය. දැන් මේකේ ගන්න දත්තේ මොකද්ද? මේ සංයෝග දෙන්නක් ඉන්න තැන මිශ්‍රණයක් කියලා. මේ මිශ්‍රණයෙන් 72ක්ම තියෙන්නේ යකඩ. ඒක 72ක් යකඩ තියෙන්නේ. අපෙන් අහනවා එයාගේ ග්‍රෑම් එකක තියෙන Fe2O3 කියන ස්කන්ධය. හරි. මම මෙහෙම ගන්නවා කියන්නේ. මෙයාගේ ග්‍රෑම් එකක් ගන්නවා. ඒ ග්‍රෑම් එක ඇතුලේ මේ දෙනාගේ ස්කන්ධේ ග්‍රෑම් එකයි ඒ ග්‍රෑම් එක ඇතුලේ Fe2O3 වල ස්කන්ධය. මම ගන්නවා ග්‍රෑම් x කියලා ගන්නවා. මෙයාගේ ස්කන්ධේ ග්‍රෑම් x කියලා ගන්නවා. හරි. මට මේක ලියන්න පුළුවන් යකඩ ඒ කියන්නේ යකඩ ප්‍රතිශතය 72යි කියලා කියනවා. ඒතකොට යකඩ ප්‍රතිශතය 72යි කියලා කිව්වන් පස්සේ මට කියන්න පුළුවන් යකඩ ප්‍රතිශතය 72යි කියලා කියන්නේ මෙයාගෙන් ලැබෙන යකඩ සහ මෙයාගෙන් ලැබෙන යකඩ කියලා දෙකේම එකතුව. ඒතර මේ දෙන්නගේ ස්කන්ධේ ග්‍රෑම් එකයි. ප්‍රතිශතය වෙනස් වෙන්නේ නැහැ. දෙන්නගේ ස්කන්ධ මුළු විසහනේ වෙනස් වුණාට ප්‍රතිශත වෙනස් වෙන්නේ නැහැ. ඒතර මම ගන්නවා මට කියන්න පුළුවන් යකඩ ප්‍රතිශතය කියලා කියන්නේ යකඩ ස්කන්ධයේ බෙදීම මුළු ස්කන්ධය කියලා ගන්න පුළුවන්. එතකොට මේ ඉන්නේ මුළු කියන්නේ මෙයාගේ අපි හිතනවා මෙයාගේ ග්‍රෑම් x ප්‍රමාණයක් තිබ්බා. Fe2O3 ග්‍රෑම් x ප්‍රමාණයක් තිබ්බා. මෙයාගේ තියෙන එතකොට එකකේ x ප්‍රමාණය. යකඩ මම ගන්නවා එතකොට Fe2O3 ගත්තාම මවුල. Fe2O3 මවුල ගන්නගත්තන් පස්සේ Fe2O3 වල ස්කන්ධය x නේ. එතකොට Fe2O3 වල ස්කන්ධය x එයාගේ මවුල ගන්න බෑන මෙයාගේ බෙදෙනවා මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධය දීලා තියෙනවා මේකේ Fe වල 56යි. හොයාගන්න වෙනවා දෙන්නගේ Fe2O3 FeO දෙන්නගේ මෞලික ස්කන්ධය. එහෙනම් මේක හොයාගන්න වෙනවා Fe2O3 ගත්තාම එයාගේ මෞලික ස්කන්ධය කියන්නේ 56 වැඩි කිරීම 2 කියන්නේ 112යි ධන 16 ඔක්සිජන් 16යි 16 වැඩි කිරීම 3 47යි. එහෙනම් මෙයාගේ නම කීයද? 160ක් කියලා එනවා. ඊළඟට FeO වල 56යි O වල 16යි එහෙනම් එහා කීයද? 72යි. මේක ලඟ මෙයාගේ මෙතනගේ වර්ග. හරි.
දැන් මම ගත්තා Fe2O3 මවුල ගාන කියලා කියන්නේ යාගේ ස්කන්ධය x කියලා ගත්තා. යාගේ මෞලික ස්කන්ධය ගත්තා 160. මෙච්චර මවුල ගානක් වෙනවා මෙයාගේ. ඊළඟ FeO වල මවුල ගාන ගත්තාම FeO වල මවුල ගාන වෙනවා එයාගේ ස්කන්ධය කොච්චරද? 1 රිට x ප්‍රමාණයක් තියෙනවා. අයි මේ දෙකගේ ස්කන්ධය ගත්තේ ග්‍රෑම් එකක්. අපි ගහන්නේ ග්‍රෑම් එකක ප්‍රමාණය එකක් කියලා ගත්තා. මෙන්න 1 රිට x කියලා ගත්තා. එතකොට 1 රිට x බෙදීම එයාගේ මෞලික ස්කන්ධය 72යි. FeO වල මවුල ගාන. මෙච්චර මවුල ගානක් තියෙනවා. එතකොට Fe2O3 වල මවුල ගාන දාගත්තා. FeO වල මවුල ගාන දාගත්තා. එතකොට දැන් බලන්න Fe2O3 එක මවුලයක් ගත්තොත් Fe2O3 එක මවුලයක් ගත්තොත් ඒක යකඩ මවුල කීයක් තියෙනවද? Fe2O3 එක මවුලයක් ගත්තොත් යකඩ මවුල එක තියෙනවා එකක්. ඒ වගේම FeO ගත්තොත් එක මවුලයක් එයාගේ යකඩ මවුල එකයි තියෙන්නේ. එහෙනම් මම මෙතන ඊළඟ කොටස මෙහෙම ලියලා හදන්න ඕනේ නැහැ. ඊළඟ කොටස උනත් පැහැදිලි වෙන්න ඕන නිසා Fe මවුල මම මෙතන Fe මවුල දානවා. Fe මවුල දැම්මොත් මොකද වෙන්නේ? මේ ගාන වගේ දෙකුණක්. එහෙනම් මෙතන FeO මවුල Fe මවුල යකඩ මවුල ගන්න විතරක් වෙනවට x බෙදීම 160ක් මවුල තියෙනවා. ඒ වගේ කොච්චරද? 1.2ක් මවුල. Fe2O3 නේ සූත්‍රය. එහෙනම් යකඩ Fe2O3 මවුල ගන්න මේ තියෙනවා. Fe මවුල ගන්න ඒ වගේ දෙකුණක්. FeO වල ගමනකොට මේ FeO මවුල එකක තියෙන යකඩ මවුල එකයි. එහෙනම් මේක මේ ගණන තමයි මෙතන සමාන. ඒ කියන්නේ 1 රිට x බෙදීම 72 ඊළඟට තමයි මෙතන මවුල ගන්න. එතකොට දැන් අපෙන් A1 එළිය අපෙන් අහලා තියෙන්නේ. අන්තිමට දීලා තියෙන්නේ මොකද්ද? FeO යකඩවල ස්කන්ධ ප්‍රතිශතය දීලා තියෙනවා. එහෙනම් අපි බලනවා දැන් යකඩවල මවුල ගන්න නම් අපි දන්නවා. යකඩවල මවුල ගන්න නම් දන්නවා නම් අපිට මෙතනින් හොයාගන්න පුළුවන් යකඩවල ස්කන්ධය. යකඩ ස්කන්ධය හොයන්න පුළුවන් මවුල ගන්න දන්නවා. මොකද කරන්නේ මෙයාලා මෞලික ස්කන්ධය කායි පාරක් යකඩ මවුල ගන්න දන්නවා. එහෙනම් යකඩවල මෞලික සාපේක්ෂ පරමාණු ස්කන්ධයෙන් වැඩි කරනවා. එහෙනම් යකඩ මවුල ගන්න කියන නම කොච්චරද? x බෙදීම 160 වැඩි කිරීම දෙකක් මවුල ගන්නක් කියනවා යකඩ. එහෙනම් යාගේ මෞලික ස්කන්ධය ආයි පාරක් සාපේක්ෂ පරමාණු ස්කන්ධය ආයි පාරක් විදිහ යකඩ කියන්නේ 56යි. 56 මෙන්න මෙච්චරක්. මෙයාගේ 1 රිට x බෙදීම 72 වාරයක් 56ක් කියනවා. එහෙනම් මේ දෙන්නගේ එකතුව තමයි මුළු යකඩ ස්කන්ධය කියලා කියන්නේ. හරි. ඒතර මේ දෙන්නගේ යකඩ ස්කන්ධය කියලා කියන්නේ මෙතනින් එන යකඩ ස්කන්ධය සහ මෙතනින් එන යකඩ ස්කන්ධය. ඒ කියන්නේ මේ සංයෝග දෙකෙන් වෙන යකඩ ස්කන්ධය. ඒතකොට මුළු යකඩ ස්කන්ධය බෙදන්න දැන් දන්නවා. තියෙන යකඩ ස්කන්ධය දන්නවා. මුළු ස්කන්ධයේ ග්‍රෑම් එකයි කියලා දන්නවා. එහෙනම් ප්‍රතිශතයට මේක සමාන කරනවා. කොහොමද එන්නේ? හරි. මම මෙතනින් මේ හරියට ලියන්නත් දෙන්නේ. මම මෙතන ලියන්න. හරි මම මේක ලියන්නේ. මෙතන මේ ටික ලියන්නේ. මට ලියන්න පුළුවන් මේ ගත්ත තොරතුරු ටික මෙතන ලියන්න පුළුවන් යකඩ ප්‍රතිශතය. ප්‍රතිශතය කියලා කියන්නේ මොකද්ද? යකඩ ප්‍රතිශතය කියලා කියන්නේ. ලියන්න පුළුවන් යකඩ ප්‍රතිශතය කියලා කියන්නේ 72යි කියන්නේ දීලා තියෙනවා. 72යි කියන්නේ මේ සංයෝජන මේ යකඩ ප්‍රතිශතය කියන එක සමානයි කියලා මට ලියන්න පුළුවන්. x බෙදීම යකඩ ස්කන්ධයේ 100 වාරයක් 2 වැඩි කිරීම 56 කියන්නේ මෙන්න මේ යකඩ. කියන්නේ මේ Fe2O3 වලින් යකඩ ස්කන්ධය. ඊට FeO වලින් යකඩ ස්කන්ධය ලියන්න පුළුවන් දාන 1 ඍණ x වාරයක් x 1 ඍණ x බෙදීම 72 වාරයක් 56. මෙන්න මෙයාගෙන් එන යකඩ ස්කන්ධය. මේ දෙන්නගේ එකතු තමයි මුළු යකඩ ස්කන්ධය. මේක ප්‍රතිශතයක් විදිහට දෙන්න මොකද වෙන්නේ? මේක බෙදනවා ග්‍රෑම් එකයි තියෙන්නේ. මුළු ස්කන්ධයේ ග්‍රෑම් එකයි තියෙන්නේ. යකඩවල මුළු ස්කන්ධය තමයි මම මෙතන ලිව්වේ. ඒකට යකඩවල මුළු ස්කන්ධය දන්නවා. ඊට පස්සේ සංයෝගය කියන්නේ මේ දෙන්නගේ මිශ්‍රණයේ මුළු ස්කන්ධය ග්‍රෑම් එකයි. එහෙනම් ප්‍රතිශතය වෙනස් කරද්දී මේක 100 වැඩි කරනවා. කොහොමද මේක? මේ සම්පූර්ණ එක මොකද කරන්නේ 100 වැඩි කරනවා. එහෙනම් මේක සමාන වෙනවා කීයද? 100 වැඩි කරොත් මේක 72කට සමානයි. මේක සමානයි 72. මේක සුළු කරපුවම උත්තරේ. මේ හදපු විදිහ තේරුණාද? මම ගත්තේ මුළු ස්කන්ධේ ග්‍රෑම් එකයි කියලා ගත්තා.
ඊට පස්සේ මේ ග්‍රෑම් එක ඇතුලේ Fe2O3 තියෙනවා ස්කන්ධ x ප්‍රමාණයක් තියෙයි කියලා ගත්තා. Fe2O3 ස්කන්ධ ග්‍රෑම් x ප්‍රමාණයක් තියෙනවා කියලා ගත්තා. ඊට පස්සේ මේකෙන් පළවෙනි එක ගත්තා. Fe2O3 මවුල ගාන ගත්තා. FeO මවුල ගාන ගත්තා මේකෙන්. ඊට පස්සේ එතනින් අපි මොකද කරන්නේ? යකඩ මවුල ගත්තා. මේ දෙන්නගෙම තියෙන යකඩ මවුල වල එකතු කරගත්තා. ඊට පස්සේ දෙන්නගෙම තියෙන යකඩ වල ස්කන්ධය ගත්තා. ඊට පස්සේ මේ දෙක සමාන කරා. ප්‍රතිශත දෙක සමාන. හරි ඊළඟ ප්‍රශ්නේ කතා කරන්නේ මේක ඊළඟ ප්‍රශ්න නම් හදාගන්න දෙයක් නැහැ නේ. ඒක මම හදන්නේ නැහැ. 25. ඒක දන්නවනේ ඔයගොල්ලෝ මේකේ 12යි 25යි අයනයේ ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සහ නියුට්‍රෝන සංඛ්‍යාව හොඳට මතක තියාගන්න. ඒකත් හදන්න නැත්නම් ඒක ඉතුරු වෙනවනේ නේ. මේක මම දැන් කරන්නේ. මේකේ දීලා තියෙනවා පරමාණු ආකාරයකට ඒ පරමාණුක ස්කන්ධ ක්‍රමාංක සහ පරමාණුක ක්‍රමාංක දීලා තියෙනවා. මැග්නීසියම් 2+ දීලා තියෙනවා 12යි 25යි කියලා දීලා තියෙනවා. මෙයාගේ අපෙන් අහන්නේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සහ නියුට්‍රෝන සංඛ්‍යාව විභාගෙත් නම් එන්නේ නැති මේ වගේ කමිච්ච දේශික. ඒතර මේක අහන්නේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සහ නියුට්‍රෝන සංඛ්‍යාව. මෙතන බලන්න ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කියලා කියන්නේ මෙතන කටායනයක් දෙන්න කටායනයක් තියෙන නම් මෙයාගේ පරමාණුක ක්‍රමාංකයට වඩා ඉලෙක්ට්‍රෝන දෙකක් පළවෙනි ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මෙතන තියෙන කීයක් වෙනවද? ඉලෙක්ට්‍රෝන තියෙන මෙතන ඉලෙක්ට්‍රෝන උපරිම ඉලෙක්ට්‍රෝන ගන්න තමයි 12යි ධන දෙකක් ආවද කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් අයින් කරලා ඒ නිසා මෙතන ඉලෙක්ට්‍රෝන කොහොමද 10යි. අපේ ඉලෙක්ට්‍රෝන 10ක්. ඊට පස්සේ අහනවා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සහ නියුට්‍රෝන. එහෙනම් නියුට්‍රෝන සංඛ්‍යාව කියලා කියන්නේ ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණු ක්‍රමාංකය අඩු කරනවා කියද 25 වෙන 12 එනම් 13 10යි 13. උත්තරේ තුනේ. හරි. ඊට පස්සේ 25 වෙනි ප්‍රශ්නට යනවා මම. 25 වෙනි ප්‍රශ්නේ කියනවා ජලීය මෙතනෝල් ද්‍රාවණයක සාන්ද්‍රණය බරවල 10%යි. ඔන්න ජලීය මෙතනෝල් CH3OH. ඊට අමතරව තියෙනවා ජලය. ජලීය මෙතනෝල් කියලා කෙනෙක් දෙන්නම ඉන්නවනේ. ජලීය මෙතනෝල් කියලා කියන්නේ මෙන්න මෙයා. ජලයේ තියෙනවා මෙතනෝල් කියලා. ජලීය මෙතනෝල් ද්‍රාවණයක සාන්ද්‍රණය බරවල 10%යි. එහෙනම් මෙතනෝල් වල තියෙන බරවල 10%යි. කියන්නේ ජලයේ ග්‍රෑම් මේ මිශ්‍රණයේ ග්‍රෑම් 100ක් ගත්තොත් ඒක මෙතනෝල් කියන ග්‍රෑම් 10යි. ඊටු ග්‍රෑම් 90 මොනවද තියෙන්නේ? ජලය කියන එක තමයි ඔකේ තේරුම. කාබන් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් වල මේ වායු සාපේක්ෂ පරමාණු ස්කන්ධ 12යි 1යි 16යි වේ නම් ද්‍රාවණයේ මෙතනෝල් මවුල භාගය අහනවා. අපෙන් අහනවා CH3OH කියලා මවුල භාගය. මවුල භාගය කියලා කියන්නේ කවුරු හරි කෙනෙක්ගේ මවුල සංඛ්‍යාව. එහෙනම් මෙතන තියෙන්නේ CH3OH මවුල බෙදීම මුල් මවුල. ඕක තමයි එයාගේ මවුල භාගය කියලා කියන්නේ. හරි. අපි දන්නවා මේ දෙන්නගේ මිශ්‍රණයක් තියෙන්නේ. ඒතර මේ මිශ්‍රණයක් දෙනකොට මෙයාගේ දෙන්නගේම මිශ්‍රණයක් දෙනකොට මේකේ 100ට 10ක් මෙතනෝල් තියෙනවා. ඒ කියන්නේ පුතේ ද්‍රාවණීය ග්‍රෑම් 100ක් ගත්තොත් ඒ ද්‍රාවණීය ග්‍රෑම් 100ක් තුල ග්‍රෑම් 10ක් තියෙනවා මෙතනෝල්. එහෙනම් ඉතුරු ග්‍රෑම් 90 මොනවද තියෙන්නේ? එහෙනම් මම මොකද කරන්නේ? ද්‍රාවණීය ඝන සෙන්ටිමීටර් ද්‍රාවණීය ග්‍රෑම් 100ක් විතරක් සලකනවා. ද්‍රාවණීය ග්‍රෑම් 100ක් සැලකුවාට පස්සේ ඒකෙන් ඒ ග්‍රෑම් 100 තුල CH3OH ග්‍රෑම් කීයද? 90යි 10යි 10යි ජලයේ ග්‍රෑම් කොච්චරද? ග්‍රෑම් 90යි. හරි. දැන් මම මෙතනින් පස්සේ මේක හදාගෙන යන්න පුළුවන්. අපි දන්නවා CH3OH කියලා සාපේක්ෂ පරමාණු සාපේක්ෂ අණු ස්කන්ධය කියලා කියන්නේ 12යි 3යි 15යි 1යි 16යි 22යි 32යි ග්‍රෑම් මවුලයට. ජලයේදී 2යි 16යි එනම් 18යි ග්‍රෑම් මවුලයට. මම මේක හදාගත්තා. ඊට පස්සේ අපෝ ඕන වෙන නිසා CH3OH මවුල ගන්න වෙනවා. කොහොමද CH3OH මවුල ගන්න හන්නේ? CH3OH මවුල ගන්න කියලා කියන්නේ CH3OH ස්කන්ධය බෙදෙනවා මවුලික ස්කන්ධය. CH3OH වල තියෙන ග්‍රෑම් 10යි. එහෙනම් 10 බෙදෙනවා මවුල ගන්න. කොච්චර මවුල තියෙන්නේ මෙතන? මෞලික ස්කන්ධය කොච්චර CH3OH විතර 32යි. පරිගණනය 4යි 22යි. මෙච්චර මවුල ගානක් තියෙනවා CH3OH. ඒක බෙදන්න වෙන කාගෙන්ද? මුළු මවුල ගාන. එහෙනම් මුළු මවුල ගාන අනිවාර්යෙන්
10 බෙදීම 32ක් මෙතනද තියෙන්නම ඕනේ. දාන්න. ඊට අමතරව තියෙනවා කවුද? ඔක්සිජන් මවුල සෝරි ජලයේ මවුල ගන්න. ජලයේ මවුල ගන්න කියන්නේ ජලයේ ස්කන්ධේ බෑම අනුකූල. බෙදීම ජලයේ මවුල ස්කන්ධය 18යි බෑම මවුලට. එහෙනම් මේක බෙදුවා 18යි. මෙන්න මේක තමයි. මේක සුළු කරන්න. එතකොට CH2 මවුල භාගය තමයි. 10 බෙදීම 32 ධන 5 කියලා එන්නේ. එහෙනම් පොදු හරය 32ම ගන්න පුළුවන් නේ. පොදු හරය 32ම ගන්න පුළුවන්. පොදු හරය කියන්නේ 10 බෙදීම 32 පොදු හරය 32 කියලා ගත්තොත් මෙතන තියෙනවා 10 ධන 32ව 5ක් කීයද? 32ව 10ක් 320යි 160. බෙදීම 32. ඔයගොල්ලන්ට පුළුවන් එක කපන්න පුළුවන්. කැමලි වෙන්නේ නැහැ නේ. මේ 32 කැපෙනවනේ. මේ 32ට මේ 32 කැපෙනවා. ඒතර උත්තරේ එලිම ගන්න පුළුවන් 10 බෙදීම 170 වෙනවා. ඒ කියන්නේ එක බෙදීම 17. බිඳවසම බිඳුවයි 5යි 8යි ගන්න එනවනේ. ඒ උත්තරේ එනවා. 27 වෙනි එක. 27 වෙනි එක කරමු. ප්‍රශ්න අංක 27. හරි. පොතේ ප්‍රශ්න අංක 27 කියනවා ස්වභාවිකව පවතින ක්ලෝරින්හි 1735 සහ සමස්ථානිකයේ 75ක් කියනවලු 1737 සමස්ථානිකයේ 25ක් කියනවා. ස්වභාවිකව පවතින ක්ලෝරින්හි සාපේක්ෂ පරමාණු සංඛ්‍යා කීයද කියලා අහනවා. ඔබලා දන්නවා Cl 1735 කියනවා Cl 1737 කියනවානේ. මෙයාගේ 75ක් කියනවලු. මෙයාගේ 25ක් කියනවා. මේකේ දැන් හරිනම් දැන් මෙහෙම සාපේක්ෂ පරමාණු ස්කන්ධය හොයන්න ඕනේ. ඒතර සාපේක්ෂ පරමාණු ස්කන්ධය මේකේ හොයන්න නම් මේ ගන්න හදන්න නැතුව මම කියන්නේ ඉතින්. සාපේක්ෂ පරමාණු ස්කන්ධය හොයන්න නම් මේගොල්ලන්ගේ මේ දෙන්නගේ ඒ කියන්නේ මෙයාගේ ප්‍රතිශතය මේගොල්ලෝගේ තියෙන ප්‍රතිශතය අපිට දීලා තියෙන බව ඇත්ත. ඒතර මේගොල්ලන්ගේ තියෙන ප්‍රතිශතය දීලා තියෙන එක ඇත්ත. හැබැයි තියෙන ප්‍රතිශතයේදී මෙහෙම දීලා තිබුණාද අපිට මේකේ දීලා නැහැ Cl 1735යි පරමාණුක ස්කන්ධය කොච්චරද කියලා දීලා නැහැ. මේක දීලා නැහැ. අපිට ආසන්න වශයෙන් හිතලා ගන්න පුළුවන් මෙයාට 35යි කියලා. ආසන්න වශයෙන් හිතලා ගන්න පුළුවන් මෙයාට 37යි කියලා. හැබැයි මේකේ ඒ අගේ දීලා නැහැ. ඒතකොට ඒ අගේ දීලා නැති නිසා අපිට හරියටම මේකේ ක්ලෝරින් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය හොයන්න බෑ. අපි සාපේක්ෂ පරමාණු ස්කන්ධය මේ මෙයාගේ තියෙන පරමාණු කියන්නේ න්‍යෂ්ටියේ තියෙන ඉලෙක්ට්‍රෝනයි න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සහ නියුට්‍රෝන නැත්නම් නියුක්ලියෝන සංඛ්‍යාව එකතු අරගෙන ඒකේ ග්‍රෑම් ගන්න කියලා අපිට ගන්න පුළුවන්. හැබැයි ඒක හරියගයක් නෙවෙයි. ඒක වෙනස් වෙනවා. එතකොට ඒ නිසා අපිට මේක හරියටම ගණනය කිරීමක් කරන්න බෑ. ඒ නිසා අපිට මේකේ උත්තරේ අන්තිම එක තියෙනවා මේකේ උත්තරයක්. දී ඇති දත් වලින් නිර්වද්‍යව ගණනය කළ නොහැකි වේ. ගණනය කරන්න බෑ. අපිට ඔය උත්තරේ තිබුණ නැත්නම් මේක ගාන හදන්න පුළුවන්. ඔය උත්තරේ තිබුණ නැත්නම් දැන් උත්තරයක් නැති වුණොත් මොකද වෙන්නේ? ගාන හදන්න වෙනවා. ඔය උත්තරේ තියෙන නිසා අපිට උත්තරේ එතකොට පස්වෙනි උත්තරේ දාන්න වෙනවා. හැබැයි ඔය උත්තරේ නැහැ කියලා හිතන්න. ඔය උත්තරේ නැති වුණොත් මම මේකට ගාන හදන්න නෙමෙයි. එතකොට Cl 1735 අපි හිතනවා මෙයාගේ මේ පරමාණුවේ මෙයාගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධ 35යි කියලා හිතනවා. මෙයාගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 37යි කියලා හිතනවා. හිතලා ඉවර වෙලා මෙයාගේ අණු 100ක් ගන්නවා. මෙයාගේ අණු 100ක් ගත්තාම ඒ අණු 100න් 75ක ස්කන්ධය තියෙන්නේ 35 වෙනවා. මෙයාගේ අණු 100ක් ගත්තාම මේ දෙන්නගේ එයාගේ 25ක අණු තියෙන්නේ මෙන්න මේ ස්කන්ධය තියෙන්නේ. එහෙනම් පොදුවේ මේගොල්ලෝගේ එකතුව ගන්නවා. එකතුව අරන් අපි සාමාන්‍යයෙන් ගන්නවා. එහෙනම් මේකට යන්න පුළුවන් සාපේක්ෂ පරමාණු ස්කන්ධය සමානයි මේ මධ්‍යන්නේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය ගැන කතා කරන්නේ. එහෙනම් මෙයාගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය අපි දෙනවා 35යි කියලා වැඩි කිරීම මේක අපි ලියන්න පුළුවන් C යෙන් 75. නැත්නම් මේක පොදුවේ ගත්තොත් 75 කියලා දාන්න 75යි. දාන්න. මෙයාගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය හිතුවා 37 වැඩි කිරීම 25. මෙයාගේ මධ්‍යන්නයගේ ගන්න ඕන නිසා මොකද කරන්නේ? පරමාණු 100ක් ඉන්න නිසා තමයි මේක 100 වෙන්නේ.
මේ එනර්ජිය එයාට සාපේක්ෂ පරමාණු ස්කන්ධය විදිහට අපිට ගන්න. ඒ කියන්නේ කාගේ හරි කෙනෙක්ගේ මධ්‍යස්ථ සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියන්නේ ඒගොල්ලෝගේ විවිධ සමස්ථානික තියෙන ඒ සමස්ථානික වල සාපේක්ෂ පරමාණු ස්කන්ධ ඔක්කොම සාපේක්ෂ පරමාණු ස්කන්ධය සාපේක්ෂ සුලභතාවයෙන් වැඩි කරනවා. අනිත් කෙනාට සාපේක්ෂ පරමාණු ස්කන්ධයේ සාපේක්ෂ සුලභතාවයෙන් වැඩි කරනවා. මේ විදිහට තියෙන සියලුම සමස්ථානික වල සාපේක්ෂ පරමාණු ස්කන්ධ සාපේක්ෂ සුලභතාවයෙන් වැඩි කරලා නිකන් තියෙන අණු සංඛ්‍යාව නැත්නම් මෙතන අණු 100ක් ගත්ත නිසා 100ෙන් බෙදුවා ඒක වෙනවා කියන්නේ. හරි. ඕක තමයි උත්තරේ. හැබැයි මේකේ උත්තරේ ඕක නෙවෙයි. මේකේ උත්තරේ 5. මේක මෙහෙම ගත්තොත් 35 වැඩි කිරීම 5. 37 වැඩි කිරීම 25. උත්තරේ එනවා 35.5 කියලා එනවා මේකේ විදිහට. 35.5. සාපේක්ෂ පරමාණු ස්කන්ධ ආසන්න වශයෙන් 35.5. ඔක හරිය එකක් නෙවෙයි. දල වශයෙන් අපිට ඔක ගන්න පුළුවන්. හරි. මම පුතේ ඊළඟ ගන්නට යනවා 28. ඔක්සිකරණ තුන් දෙකීමක් තියෙනවා. 28 වෙනි ප්‍රශ්නේ කියන්නේ උදාසීන මාධ්‍යයේ පොටෑස් පර්මැංගනේට් මගින් ඔක්සලේට් අයන ඔක්සිකරණය වේ. නම් මාධ්‍ය උදාසීනයිලු පර්මැංගනේට් අයන මගින් ඔක්සලේට් C2O4 2- ඔක්සිකරණය වෙනවලු. ප්‍රතික්‍රියාවේ පර්මැංගනේට් ඔක්සලේට් මවුල අනුපාතය වගේ. හරි මේක ඔයගොල්ලෝ හදන්න දෙන්නේ. පර්මැංගනේට් ඔක්සලේට් මවුල අනුපාතය කීයද කියලා අහනවා. හරි උදාසීන මාධ්‍යයක් පාවිච්චි කරන්නේ. දැන් පොඩි ගැටලුවක් තියෙනවා. මෙයාගේ ආම්ලික මාධ්‍යයක් පාවිච්චි කරන්න අපි දන්නවා පර්මැංගනේට් අයන අනිවාර්යෙන් පත් වෙන්නේ කවුරු බවටද? මේ පැත්තට ගිහිල්ලා මැංගනස් බවට පත් වෙන්නේ. Mn2+ බවට පත් වෙන්නේ. හැබැයි මෙතන උදාසීන මාධ්‍යයක් පාවිච්චි කළා. ඒ නිසා බාස්පික මාධ්‍යයකදී මෙයා පත් වෙන්නේ කවුරු වලද? MnO2 බවට පත් වෙනවා. ඒතර මෙතන වඩාත් ඉඩ තියෙන්නේ මේ පර්මැංගනේට් අයන Mn2+ බවට පත් වෙනවට වඩා මැංගනස් ඩයොක්සයිඩ් වෙනින්ද තමයි වඩාත් ඉඩ තියෙන්නේ. නේද? මෙයා පත් වෙන්නේ කවුරු බවටද? MnO2 බවට පත් වෙනවා. ඔක්සලේට් අයනේ ගත්තාම මෙයා ඔක්සිහරණය වෙනවා. ඔක්සලේට් අයන ඔක්සිකරණය වෙනවා. ඔක්සලේට් අයන ඔක්සිකරණය වෙනවා කවුරු බවට පත් වෙන්නේ? C2O4 2-. අපිට දන්නවා ඔක්සලේට් අයනේ සාමාන්‍යයෙන් ඔක්සිහරණයට ලක්. ඔක්සිකරණයට ලක් වෙනවා. ඔක්සිකරණයට ලක් වෙලා කාබන් ඩයොක්සයිඩ් වලට පරිවර්තනය වෙනවා. ඔන්න ඔක තමයි ප්‍රතික්‍රියාව වෙන්නේ. මෙතන මැංගනස් ධන 7 ඉඳලා ධන 4 දක්වා යනවා. මැංගනස් අයන ධන 7 ඉඳලා ධන 4 දක්වා යනවා. ධන 7 ඉඳලා ධන 4ට යනවා කියලා කියන්නේ වෙනස ඉලෙක්ට්‍රෝන වල. ඔක්සලේට් අයන කාබන් පරමාණු දෙකක ඔක්සිකරණයේ ධන 6යි. මේ පැත්තට දෙකක් දාලා හිටන් කාබන් ඩයොක්සයිඩ් දෙකක් දාලා ඉවරලා මෙතන මෙයාගේ ඔක්සිකරණයේ දෙන්නෙක්ගේ ධන 8යි කියලා දානවා. මෙයාගේ ධන 6යි දෙන්නෙක්ගේ මෙයාගේ දෙන්නෙක්ගේ ධන 8යි වෙනස ඉලෙක්ට්‍රෝන දෙකයි. මම මොකද කරන්නේ දෙන්න මාරු කරලා වැඩි කරනවා. මාරු කරලා වැඩි කරද්දී මෙතන මට දාන්න වෙයි මෙයාව තුනෙන් වැඩි කරන්න වෙයි. මෙයා තුනක් මෙතෙන්ට දැම්මොත් මෙතෙන්ට 6ක් දාන්න. ඊට පස්සේ මෙතන මැංගනස් අයන මේවල දෙකෙන් වැඩි කරන්න වෙයි. මම මෙතෙන්ට දෙකක් දැම්මා. මෙතෙන්ටත් මට මැංගනස් ඩයොක්සයිඩ් දෙකක් දාන්න වෙයි. දැන් බලන්න මේ පැත්තේ වම් පැත්තේ ආරෝපණ වෙන 2යි. තුන්වරක් දෙක ඉතින් ඔක්කොම එනවා 1යි 3 දෙක 6යි වෙන 6යි 2යි වෙන 8ක් ඇවිල්ලා තියෙනවා. වෙන 2යි වෙන 8යි. මේ පැත්තේ ආරෝපණයක් නැහැ. මේ පැත්තේ ආරෝපණ බිඳුවයි. එහෙනම් මේ පැත්තේ ඍණ 8ක් ඇවිල්ලා ඉන්නවා. ඒ ඍණ 8 තුලිත කරන්න වෙනවා. එහෙනම් ඍණ 8 තුලිත කරන්න නම් මට මේ පැත්තට දාන්න දෙයි 8ක් OH මයිනස් දාන්න. එහෙම වුණොත් තමයි තුලිත වෙන්නේ. මේ පැත්තට 8ක් OH මයිනස් දාන්න ඕන නම් මට මේ පැත්තට දාන්න වෙයි ජලය 4ක්. එතකොට මේක බැලුවා ඔක්සිජන් බැලුවා මම මේගොල්ලන්ගේ තුලිත දෙක. 4යි දෙවරක් 4 8යි 4යි 12යි තුන්වරක් 4 12යි ඔක්සිජන් 24ක් තියෙනවා. දෙවරක් දෙක 4යි හයවරක් දෙක 12යි 4යි 16යි 8යි 24යි සමීකරණ තුලිතයි. මේක මෙන්න මේක තමයි සමීකරණ.
ඒක නම් හරි ලේසියිනේ. හැබැයි මේකේ ගැටලුව තියෙන්නේ ඔය ගොඩක් දෙනෙක් මේක අනිත් පැත්තට ආයි පර්මැංගනේට් තියෙද්දි ඔයගොල්ලෝ මෙතන මැංගනස් ඩයොක්සයිඩ් දාන්න නැතුව Mn2+ දැම්මනම් සමීකරණය වෙනස් වෙනවා. එතකොට ඔයගොල්ලෝගෙන් අහන්නේ උදාසීන මාධ්‍යයේ පර්මැංගනේට් මගින් ඔක්සලේට් අයන ඔක්සීකරණය වේ. මේ ප්‍රතික්‍රියාවේදී පර්මැංගනේට් ඔක්සලේට් අනුපාතය හරහා පර්මැංගනේට් ඔක්සලේට් අනුපාතය කීයද 2:3යි. උත්තරේ 4 වෙනි උත්තරේ 2:3යි. හොඳට මතක තියාගන්න දෙන්න මාරුනොත් එහෙම ඔක්සලේට් පර්මැංගනේට් කියලා දාමුනොත් එහෙම ඔක්කොම වෙනස් වෙනවා. එහෙනම් හරියට බලන්න පර්මැංගනේට් ඔක්සලේට් පර්මැංගනේට් කියන එක හරියට බලාගෙන මේව කරන්න. වෙනසක් වුණොත් නැත්තම් වැරදෙනවා. පැහැදිලිද? දැන් ඊළඟට ඔයගොල්ලන්ට මේ වගේ එක හරි. මේ වගේ එකක් ඔයගොල්ලන්ට ඔය තුලිතක දීම උච්චර කරන්න ඕනේද? ඔක ප්‍රශ්නයක් නේ. ඔයගොල්ලන්ට සැකයක් නැත්තම් වැරදුනා කියලා සැකයක් නැත්තම් ආයි මෙච්චර තුලිත කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට මේක ඕනේ නැහැ. මේ කැලේ ඕනේ නැහැ. මේ ටික දාලා ඉවර වෙලා ඔයගොල්ලන්ට වැඩේ උතරින් අතර කළා දාන්න පුළුවන්. පැහැදිලිද? හැබැයි වඩා හොඳයි මෙහෙම කරන්න බලන්න පුළුවන් නම් වැරදුනොත් උතර අහු වෙනවා. නමුත් මේක මෙහෙම කරලා මේ සම්පූර්ණ මේ ඔක්කොම ජලය දාලා හැම එකක්ම තුලිත කරලා සම්පූර්ණ කිරීම අත්‍යවශ්‍ය නැහැ. ඒකට මේ ප්‍රමාණයෙන් ඔයගොල්ලන්ට මේක ප්‍රමාණවත් වෙන මේ ගානේ උත්තරේ හදාගන්න. මවුල් අනුපාතය හදාගන්න. හැබැයි සමහර වෙලාවට දැන් මෙතන හැදෙන කෙනා තව කෙනෙක් එක්ක එකතු වෙලා යනවා. ඒ කියන්නේ ජලයත් එක්ක තුලිත කරන්න වෙන නම් මේ හැදෙන කෙනා ඒ වගේ එක්කදී මේක පාවිච්චි කරන්න බෑ. මේක දල වශයෙන් අදහසක් ගන්න පුළුවන් මේ අනුපාතය ඔතන ඉදිරියට කරලා. හරි ඊළඟට 29 කියන ජලීය එතනෝල් ද්‍රාවණයක එතනෝල් මවුල භාගයේ 0.1 කියලා කියනවා. එතනෝල් වල මවුල භාගයේ 0.1. ජලීය එතනෝල් ද්‍රාවණයක එතනෝල් මවුල භාගයේ 0.1. මෙම ද්‍රාවණයේ එතනෝල් සාන්ද්‍රණය බර අණු කොපමණ වේද කියලා. අර ඉස්සෙල්ලා හදපු එකේ අනිත් පැත්ත තමයි මේ අහන්නේ. ජලීය ද්‍රාවණයක් තියෙනවා සාන්ද්‍රණය බලන්න ජලීය ද්‍රාවණයක එතනෝල් මවුල භාගයේ 0.1. එහෙනම් ඒකේ තියෙන මොනවද? ජලය තියෙනවා එතනෝල් නම් C2H5OH තියෙනවා. ඔය දෙක තමයි මේ ද්‍රාවණය තුළ ඉන්නේ. එතකොට මේකේ එතනෝල් වල මවුල භාගයේ 0.1. මවුල භාගය xn මෙතන 0.1 එහෙනම් ජලය 0.9යි කියන එකනේ. ඔක කියන්නේ එහෙමනේ. දෙන්නගේ එකතු එකක් වෙන්න බෑ. හරි. 0.1 කියලා කියන එතනෝල් මවුල භාගය ද්‍රාවණයේ එතනෝල් සාන්ද්‍රණය බර අණු කොපමණ වේද? එතනෝල් සාන්ද්‍රණයට වඩා එතනෝල් වල ස්කන්ධ ප්‍රතිශතය තමයි මේ අහලා තියෙන්නේ නේ. එතනෝල් වල ස්කන්ධ ප්‍රතිශතය. අපි මම හිතනවා මෙයාගේ එතනෝල් වල මවුල භාගය කියලා කියන්නේ මට පුළුවන් එතනෝල් වල මවුල භාගය C2H5OH කියලා මවුල භාගය කියලා කියන්නේ C2H5OH මවුල බෙදීම මුළු මවුල දෙකේ මුළු මවුල. ඔක තමයි මෙයාගේ මවුල භාගය කියලා කියන්නේ. එතන මෙයාගේ C2H5OH මවුල ගාන කියලා කියන්නේ මම හිතනවා මෙයාගේ C2H5OH වල බරාලුව ස්කන්ධය වලට සතිය නේද? එතන මම හිතනවා මෙයාගේ x ප්‍රමාණය 100 x ප්‍රමාණයක් මෙයා තියෙනවා. ජලයේ තියෙන්නේ 100 x ප්‍රමාණය. අර ඉස්සෙල්ලා වගේ ප්‍රමාණයක් තියෙනවා. C2H5OH 100 x ප්‍රමාණයක් තියෙනවා. ජලයේ තියෙනවා 100 x ප්‍රමාණයක්. වැරද්දක් නැහැ. ස්කන්ධය වලට සතිය මෙයාගේ x කියලා ගත්තා. මෙයා 100 x ගාව. අපිට ඕන වෙන්නේ x කියන එක කියලා තමයි උත්තරේ හොයාගන්න වෙන්නේ. C2H5OH වල මවුල භාගය කියලා කියන්නේ 0.1යි. ඒක සමානයි C2H5OH මවුල ගාන වෙදී මුළු මවුල. C2H5OH මවුල ගාන කියලා කියන්නේ එයාගේ ස්කන්ධයේ මෙච්චරක් තියෙනවා x ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් එයාගේ ස්කන්ධය දෙකීම මෞලික ස්කන්ධය. මම මෙයාගේ ස්කන්ධය x කියලා ගත්තා. මෙයාගේ මෞලික ස්කන්ධය C2H5OH කියලා. හදුවා. කීයක් වෙනවද? C2 කියලා කියන්නේ 24යි 5යි 29යි 1යි 30යි 16යි 46යි ග්‍රෑම් මවුලේ. ජලය පරිදිනම් කියන්නේ
24යි 5 29යි 46යි 46යි. එහෙනම් මේක බෙදුවොත් 46යි. ඒ ගාන බෙදන්න ඕනේ ඒ ගාන බෙදන්න ඕනේ මුළු මවුල. මුළු මවුල කියලා කියන්නේ කවුද? මෙයාගේ මවුලයි දෙන්නම එකතු වෙනවා මුළු මවුල වලට. මවුල භාගයෙන් හොයන්න. එහෙනම් මේක x බෙදීම 46ක් වෙනවා. ඊට අමතරව ධන ඊළඟ දෙනවා මොකද්ද? ජලයේ මවුල ගාන. ජලයේ මවුල ගාන කියන්නේ ජලයේ ස්කන්ධය ගත්තොත් කොච්චරද? 100 ඍණ x ප්‍රමාණයට. එහෙනම් ජලයේ මෞලික ස්කන්ධය කොච්චරයිද? 10. ඔන්න ඔක සුළු කරපුවම අපිට එනවා x වලගේ කොහොම අපිට හොයන්න. හරි අමාරු වෙන්නේ තමයි ඒක. හරි. අපිට එනවා මේකේ 0.1 වාරයක් x බෙදීම 46 ධන 100 ඍණ x බෙදීම 18යි. මම මේ මොකද කරන්නේ මේ දෙන්නව ඉනික දාලා වැඩි කරනවා. මේක සමාන වෙනවා x බෙදීම 46යි. මේක ඉතිරි එක වෙලා ඉවරයි. මම මේක සුළු කරනවා. මෙතනගේ පොදු හරය මට ගන්න පුළුවන් 46යි 18යි. මට ඔක්කොම 46න් වැඩි කරන්න පුළුවන්. මේ 46න් වැඩි කරොත් කැපෙනවා. මේක මෙතන කැපුවොත් වෙනවා. හරි මම කවන්නේ 46න් ඔක්කොම වැඩි කරනවා. 0.1 වරහන් තුල මෙතන x විතරයි ඉතුරු වෙන 46න් වැඩි කරනවා. උදාහරණ. මෙතන 100 ඍණ x බෙදීම 18 වාරයක් 46යි. මේක වරහන් ඇතුලේ තියෙන්න ඕනේ. මේක මම සුළු කරලා බලනවා කොච්චරක් යනවද. දෙවරක් නම් 9යි දෙවරක් නම් 23යි. එතන ඉහළ යන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ මේකත් ඉතුරු වෙනවා 46යි වැඩි කරා මෙතන ඉතුරු වෙන්නේ x විතරයි. මම මේක සුළු කරලා දානවා. මේක ගුණ කරොත් 0.1යි x කියලා එනවා මෙතෙන්ට. ඊළඟ කොටස ප්‍රශ්නාංක 30. කියනවා ප්‍රශ්නාංක 30 දී කියනවා P2O3 සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය මගින් P2O3 කියනවා P2O3 මොකද කරන්නේ සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය මගින් H3PO4 බවට පරිවර්තනය කරනවා. P2O3 පත් කරන්න පුළුවන් කවුරු බවද H3PO4 බවට පරිවර්තනය කරනවා. කවුරු මගින්ද ප්‍රතික්‍රියා කිරීම සාන්ද්‍ර නයිට්‍රික් මගින් ඔක්සිකරණය කරන හැටි. ප්‍රතික්‍රියාවේ නයිට්‍රික් අම්ලය NO2 බවට ඔක්සිහරණය වෙනවා. ඉතින් අපි දන්නේම තමයි NO2 බවට ඔක්සිහරණය වෙනවා. NO2 බවට ඔක්සිහරණය වෙනවා. මෙම ප්‍රතික්‍රියාවේ P2O3 නයිට්‍රික් මවුල අනුපාතය. මම මේක ලේසියට මොකක්ද? මම මෙහෙම දාන්නම් හැබැයි උත්තරේ අනිත් පැත්ත. P2O3 ට නයිට්‍රික් තමයි උත්තරේ දීලා තියෙන්නේ. නයිට්‍රික් ට P2O3 එහෙම නෙවෙයි ඈ. පැත්ත මාරු කරගන්න නැතුව ගන්න හදාගෙන බලන්න. හරි. බලන්න මෙයාගේ නයිට්‍රික් වල නයිට්‍රජන් ඔක්සිජනාගේ ධන 5යි මෙතන ධන 4යි. සාමාන්‍ය නයිට්‍රික් ඔක්සිජන් වලම ඔයා අත්‍යවශ්‍යතාවක් වෙනවා. මෙතන ෆොස්ෆරස් ඉන්නවා. ෆොස්ෆරස් පරමාණු දෙකක් තියෙනවා. පරමාණු දෙකක් තියෙන නිසා දෙන්නේ ඔක්සිජනාගේ නුවරත් එක ධන 6යි. දෙන්නේ තමයි ධන 6යි. එතකොට මෙතන ෆොස්ෆරස් පරමාණු එකයි තියෙන්නේ. මෙයාගේ හතරක් තුන හතරක් දෙක 8යි අට තුනක් 5යි. මෙයාගේ එක්කෙනෙක්ගේ ධන 5යි නම් දෙන්නේ ගත්තොත් ධන 10යි. පරමාණු දුක වෙන්න ඕනේ මම දෙකක් කියලා හිතාගන්නවා මොකද ධන 10යි කියලා දැන්නේ. එතකොට මේ දෙන්නගේ වෙනස ඔක්සිකරණයේ ඉලෙක්ට්‍රෝන ධන 6 ඉඳලා ධන 10 දක්වා ඉලෙක්ට්‍රෝන 4යි. මෙයාගේ ඔක්සිකරණක වෙනස ධන 5 ඉඳලා ධන 4 දක්වා වෙනස ඉලෙක්ට්‍රෝන කීයද? 1යි. වෙනස ඉලෙක්ට්‍රෝන 1යි. දැන් මොකද කරන්න තියෙන්නේ? මේ දෙන තුලිත කරන්න මෙයාව වැඩි කරන්න තියෙන හතර. මම මොකද කරන්නේ මෙයාව හතරෙන් වැඩි කරනවා. මෙතෙන්ට දානවා හතරක් නයිට්‍රික්. මේ පැත්තේ දානවා හතරක් NO2. දැන් මම කියන ඔයගොල්ලන්ට ඔය වගේ ප්‍රශ්නයක් දුන්නාම මේක මෙතනින් නවත්තන්න පුළුවන් MCQ එකක්. නතර කරන් පස්සේ ඒතර මේගොල්ලෝගේ මවුල අනුපාතය කීයද? 1ට 4යි. උත්තරයක් තියනවාද එහෙම? තියෙනවානේ 1ට 4යි කියලා තියෙනවා. හරි. ඕන 1ට 4යි උත්තරේ උඩ දැම්මා. දැන් මම මේක අවසාන වෙනකම් මම ආපහු සුළු කරලා බලනවා කොහොමද මේක උනේ කියන එක බලන්න. මෙතන මේ පැත්තේ හරි මම ඔක්සිජන් තුලිත කරලා ආරෝපණ නැහැ දෙපැත්තෙන් එක පැත්තකවත් මම මේ පැත්තේ හයිඩ්‍රජන් 4ක් තියෙනවා. එහා පැත්තේ හයිඩ්‍රජන් තියෙනවා 6ක් තියෙනවානේ. එහා පැත්තේ හයිඩ්‍රජන් 6ක් තියෙනවා. මේ පැත්තේ ඔක්සිජන් තියෙනවා
4 වරක් 3 12යි. මෙතන 3යි 15යි. මෙතන ඔක්සිජන් තියෙනවා දෙවරක් 4 8යි. 4 වරක් 2 8යි 16ක් තියෙනවා. ඒ නිසා මම මේ පැත්තට දාන්න වෙයි එක ජලාණුවක් දාන්න වෙයි. ජලාණුවක් දැම්මොත් මොකද වෙන්නේ හයිඩ්‍රජන් 4යි 2යි 6යි. දෙවරක් 3 6යි. හරිනේ? ඔක්සිජන් 4 වරක් 3 12යි 3යි 15යි මේ ඔක්සිජන් එකයි 16යි. දෙවරක් 4 8යි 4 වරක් 2 8යි 16යි කුලිත වෙලා. හරිනේ? සමීකරණ තුලිතයි මේ පැත්තට එක ජලාණුවක් දාන්න ඕනේ. හැබැයි ඔයගොල්ලෝට පේනවා මෙන්න මේ ඔක්සිකරණයටයි හරණයටයි භාජනය වෙච්ච දෙන්නනේ. ඔය දෙන්නගේ ඉලෙක්ට්‍රෝන ටික තුලිත කරානේ අපි ඉස්සෙල්ලා. ඔය දෙන්නගේ ඉලෙක්ට්‍රෝන ටික දෙක තුලිත කරාට පස්සේ මේගොල්ලන්ගෙන් වෙන දැන් මේ මෙතන හිතන්න මෙතන නයිට්‍රේට් ගිහිල්ලා NO2 හදලා අනිත් පැත්තට නයිට්‍රේටයක් හදනවා කියලා හිතන්නකෝ. මෙතන මේ HNO3 කියන එක කියන නයිට් මෙතන ඔක්සි මෙතන NO2 හදලා නයිට්‍රේට් හදුවොත් අපිට මේ විදිහට එකපාරින් මේක දාන්න බැරි වෙයි. හැබැයි මේ ප්‍රතික්‍රියාව තුළදී කෙලින්ම මේ දෙන්නගේ අනුපාතය මේවා තුලිත කරන්නේ නැතුව 1:4යි කියලා ගන්න පුළුවන්. පැහැදිලිද? හරි. මේකටම උත්සාහ කරන්න එපා. සමහර ඒවාට මේක නොකර මේක මේ කොටස කරලා හිටන් ආයෙත් උදේ කරන්න වෙන තැන තියෙන ගොඩක් වෙලාවට මේක එම අවශ්‍ය වෙන්නේ නැහැ. හරි මම ඊළඟ එකට යනවා 31. හරි මේකේ ප්‍රශ්නයක් දීලා දෙනවා HCl ද්‍රාවණ තුනක සාන්ද්‍රණ. HCl ද්‍රාවණ තුනක සාන්ද්‍රණ දීලා තියෙනවා. 31 වෙනි ප්‍රශ්නය 31 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා HCl ද්‍රාවණ තුනක් දීලා තියෙනවා. HCl ද්‍රාවණ තුනේ සාන්ද්‍රණ දීලා තියෙනවා. මෙයාගේ දීලා තියෙනවා 0.1 මෝල් ගන්න ඩෙසිමීටරයක් තියනවලු. ආයි තියනවලු 0.2 මෝල් ගන්න ඩෙසිමීටරයක් තියනවලු. ආයි 0.3 මෝල් ගන්න ඩෙසිමීටරයක්. මෙම ද්‍රාවණ තුනෙන් පිළිවෙලින් 100යි 200යි 300යි. 0.1 ගන්න සෙන්ටිමීටර 100යි 0.2 ගන්න සෙන්ටිමීටර 200යි 0.3 ගන්න සෙන්ටිමීටර 300යි විදිහට එකට මිශ්‍ර කරනවලු. අපෙන් අහනවා මේන් ලැබෙන ද්‍රාවණීය සාන්ද්‍රණය. ඔය තුන් දෙනාගෙන් ලැබෙන ද්‍රාවණීය සාන්ද්‍රණය. පොදුවේ මේ තුන් දෙනාගෙන් එක ද්‍රාවණයක් හදා ගන්නවා. එක ද්‍රාවණයක් හදා ගන්නවා. එයාගේ සාන්ද්‍රණය. ඔයගොල්ලෝ දන්නවා මෙයාගේ 100යි මෙයාගේ 200යි මෙයාගේ 300යි දැම්මොත් එහෙම අවසාන පරිමාව කීයක් වෙන්න ඕනද? 300යි 500යි 600ක් වෙන්න ඕනේ. ආසන්න වශයෙන් තමයි මෙයාගේ තියෙන්නේ. මම හිතනවා ගණිතක 600 වුණා කියලා. උන් නැත්තම් මේක හදන්න බෑ. ඒක ඔයගොල්ලන්ට මේකේ ඉහත කිසිවක් නොවේ කියලා උත්තරයක් නැති හින්දා හොඳයි. එහෙම වුණොත් අපිට ඒකට යන්න වෙනවා. මොකද ඔයගොල්ලෝ දන්නවා පරිමා එකතු කරපුවම ද්‍රාවණවල දෙකක පරිමා එකතු කරපුවම අවසාන ද්‍රාවණයේ පරිමාව ඊට වඩා වෙනස් වෙනවා. එහෙම වෙනස් නොවෙන්නේ ඒගොල්ලෝ පරිපූර්ණ ද්‍රාවණ වුණොත් විතරයි. දැන් මේක මේ ද්‍රාවණ තුනම පරිපූර්ණ ද්‍රාවණ කියලා අපි සලකලා පරිමාව වෙනස් වුණ නැහැ කියලා සලකලා අපිට මේක හදන්න පුළුවන්. මම ගත්තා මේගොල්ලෝගේ. අපි දන්න දේ තමයි මෙතන තියෙන HCl මවුල ගානයි මෙතන තියෙන HCl මවුල ගානයි මෙතන තියෙන HCl මවුල ගානයි තුනේම එකතු වෙනවා මෙතන තියෙන්නේ. ඒ කියන්නේ අවසාන ද්‍රාවණයේ තියෙන HCl මවුල කියලා කියන්නේ ආරම්භක ද්‍රාවණ වල තියෙන HCl මවුල වලට එකතු. එහෙනම් ඕකෙන් අපිට එකපාරම හදන්න පුළුවන්. කොහොමද හදන්න? මෙතන HCl තියෙන මවුල. HCl මවුල ගාන නැත්නම් එකපාරම පුළුවන් මේක එකතර ගන්න හරි. මෙයාගේ තියෙන 18.1ක් තියෙනවා. එහෙනම් මෙයාගේ තියෙන කොච්චර පරිමාවද ගත්තේ ගන්න සෙන්ටිමීටර 100. මෙයාගේ HCl මවුල ගන්න තියෙන කොච්චරද 18.2ක් තියෙනවා. එයාගේ ගත්තේ ගන්න සෙන්ටිමීටර 200යි. මෙයාගේ ගත්තේ 18.3ක් තියෙනවා. එයාගේ ගන්න සෙන්ටිමීටර 300යි. මෙයාගේ ගන්නේ 18 කොච්චරද තියෙන්නේ? අපි දන්නේ නැහැ. කියන්නේ ගන්න සෙන්ටිමීටර 18 තියෙන්නේ C. 18 ගන්න සෙන්ටිමීටර 18ක C මවුල ගන්නක් තියෙන්නේ. එහෙනම් කොච්චර පරිමාවද තියෙන ගන්න සෙන්ටිමීටර 500යි. එහෙනම් මෙන්න මේ තුන සමාන මේ තුන එකතු මේකට සමාන වෙනවා. මේ මවුල ගන්න ගත්තාම මෙයාගේ මවුල ගන්නයි මෙයාගේ මවුල ගන්නයි මෙයාගේ මවුල ගන්නයි සමාන වෙන්නේ. අවසාන ද්‍රාවණයේ මවුල ගන්න. පොදුවේ මම මේක මෙහෙමත් සමාන කියලා කරන්න පුළුවන් නැත්නම් මෙතන මම මවුල ගන්න දන්නේ නැහැ. එහෙනම් මුළු HCl මවුල කියලා මම ගන්නවා මෙතන. එහෙනම් මුළු HCl මවුල. මට පුළුවන් මුළු HCl මවුල කියලා කියන්නේ මේ තුනේම 18 කියන පොදුවේ දාන්න බැරි වෙන්නේ. මේ තුන් දෙනාගේ එකතු 18.1 වැඩි කිරීම 100 ධන 18.2 වැඩි කිරීම 200 ධන 18.3 වැඩි කිරීම 300. ඔය විදිහට දාන්න පුළුවන් අපිට. ඒතර මේක එකතුව ගන්න පුළුවන් මුල් HCl මවුල ගන්න කියලා කියන්නේ
13 නිසා මේක හරියට ලේසි ක්‍රම කියනවා හදන්න 18 මේ මවුල ගන්න හැදී මම මේක දෙකක් දානවා ඔය මවුල ගන්න මුළු HCl මවුල ගන්න මට පුළුවන් එහෙනම් HCl සාන්ද්‍රණය හොයාගන්න පුළුවන් HCl සාන්ද්‍රණය කියලා කියන්නේ මේ මවුල ගන්න හොයාගත්තා එහෙනම් මේ මවුල ගන්න තියෙන්නේ කොච්චර පරිමාවකද දැන් ඉතින් 600 එහෙනම් සාන්ද්‍රණය කියලා කියන එක දාන්න බෑ එහෙනම් මට HCl සාන්ද්‍රණය කියන එක පාර කියන්න පුළුවන් 18.1 වැඩි කිරීම 100 ධන 18.2 වැඩි කිරීම 200 ධන 18.3 වැඩි කිරීම 300 මේ මවුල ගන්න තියෙන කොච්චර පරිමාවකද ඝන සෙන්ටිමීටර් 600 කියනවා සාන්ද්‍රණය කියලා කියන්නේ 1000 එහෙනම් මෙන්න මේක ආවා මේක සුළු කරන්න ඔයගොල්ලන්ගේ සාන්ද්‍රණය හරි ඒක වෙනවා 0.2 මවුල ඝන සෙන්ටිමීටර් කියලා ගන්න හරි ගැටලුවක් තියෙනවද මේකේ හරිද උත්තර අනිවාර්යයෙන්ම මෙහෙම දෙයක් මෙහෙම ද්‍රාවණ දෙකක් මිශ්‍ර කරොත් එහෙම අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ දැනගන්න ඕනේ අනිවාර්යයෙන් මෙයාට වඩා සාන්ද්‍රණය අනිවාර්යෙන් වැඩි වෙන්න ඕනේ සාන්ද්‍රණය ඒ කියන්නේ දෙන්නේ මෙයාගේ පරිමාව ඝන සෙන්ටිමීටර එකක් දැම්මත් ඒ කියන්නේ මෙයා දාන්නද මෙයාගේ ඝන සෙන්ටිමීටර එකක් දැම්මත් මොකද වෙන්නේ මෙයාට වඩා වැඩි සාන්ද්‍රණයක් තියෙන එකක් ඉන්නේ හැබැයි දෙන්නේ මිශ්‍ර කරාට පස්සේ අඩුවෙන්කුයි වැඩියෙන්කුයි දෙන්නෙකුට මිශ්‍ර කරාට පස්සේ වැඩියකට වඩා කවදාවත් වැඩි වෙන්න දෙයක් නෑ එහෙනම් මේ දෙන්න අතර තමයි තියෙන්නේ අනික් කට්ටියගේ දාන සාපේක්ෂ ප්‍රමාණ මත තමයි තීරණය කරන්නේ කොයි එකද තියෙන්නේ හරි